හරි. ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න තියෙනේම අහන්න. ඊට පස්සේ මේක බස්. මේක මෙෂ්. මේක මෙෂ් නෙට්වර්ක් එකක්. හරි. ඔන්න නෙට්වර්ක්ස් වර්ග ටික. ප්‍රශ්න තියෙනවා නම් අහලා බලලා ඔය තියෙනවා දැන් ක්ලියර් කරගන්න. මම කැමති ප්‍රශ්න වැඩිපුර අහන්න. සර් අමාරු වෙටෙයිද දන්නේ නැහැ. සර් හිර වෙයිද දන්නේ නැහැ. එම් කියලා ප්‍රශ්න අහන්න තියෙනවා. ප්‍රශ්න අහන්න. අද තමයි ප්‍රශ්න අහලා ක්ලියර් කරගන්න තියෙන්නේ. ලබන සතියේ නෑ. ලබන සතියේ නැත්තම් මම ක්ලියර් කරනවා. එච්චරයි. හරි. එතකොට ඔන්න ඔහොමයි මේ නෙට්වර්ක් එක හැදෙන්නේ. නෙට්වර්ක්ස් වර්ග ටික. පරිගණක ජාල සම්බන්ධ කිරීමේ උපාංග පිළිබඳ පහත වගන්ති සලකා බලන්නලු. හරි. නාභිය විසින් සියලුම පරිගණක වෙත තොරතුරු ගොමාරු කරයි. හරි නේද? මේක අහලා තියෙනවන්නේ. ස්විචයේ තොරතුරු ගොමාරු කරන්නේ අදාළ පරිගණක වෙත පමණි. ඔන්න වෙනස්කම්. හරිනේ එකත් හරි. ස්විචය ගැන. තොරතුරු ගොමාරුවේදී නාභිය පූර්ණ ද්විපත නෑ. පූර්ණ ද්විපත වෙන්නේ ස්විචය. නාභිය අර්ධ ද්විපත. ඒ නිසා සත්‍ය වන්නේ A හා B පමණයි. උත්තරය අංක 1. තමන්ට අවංක වෙන්න. හරියට හරි වැරදි බලන්න. ලකුණු කීයද කියලා මට එවන්න. මම කිව්වම කියන්න. හරි. 18 පහත විද්‍යුත් පැතුරුම්පතෙහි D1 හි මෙන්න මේ සමීකරණය තියනවලු ලැබෙන පිළිතුර. D1 වල තියනවලු කවුද? A1 ඉඳන් C3 වෙනකම්. හරි. එතකොට මෙයාව ගණන් ගන්නවා A1 C3 වෙනකම්. C3 කියන්නේ මෙන්න මෙතන. එහෙනම් ඔය වපසරිය මෙන්න මේ සිලෙක්ෂන් එක. මෙන්න මේ කොටසේ තියෙන ඒවා ටික තමයි ඔය ගන්නෙ. එතකොට බලන්න ඔය කොටුව ඇතුලේ කීයක් තියෙනවද? මේ 10B කියන එක ගන්නෙ නැහැ. ඒක නම්බර් එකක් නෙමෙයි. පේනවනේ left align වෙලා තියෙන එක සංකේත විශේෂක. ඒ දයාව ගන්නෙ නැහැ. ඊට අමතරව ඔය කියපු පරාසය තුල 1 2 3 4 කොටු 4ක දත්ත තියෙනවා. ඒ නිසා උත්තරේ වෙන්නේ අංක 4. උත්තරය අංක 1. අගය 4යි, කවුන්ට් එක 4යි, උත්තරය අංක 1. පහත දැක්වෙන විද්‍යුත් පැතුරුම්පතක භාවිතා වන ශ්‍රිත 3ක්. මේවා අතරින් වලංගු ශ්‍රිත සමානයි සම් A3 ඉඳන් C5 වෙනකන් සහ E7. ඒක හරි. සමානයි සම් C3 to C10 අඩු කිරීම සම් හරි. මේකත් හරි. සමානයි සම් කන්නේ අද B4 to B7 plus C7. Sorry, B4 to B7 plus A2. මේකක් ඇතුලේ එකතු කිරීමක් දාන්න බෑ නේද? අපිට සෙල් රේන්ජස් එහෙම දීලා නැහැ. දීලා තියෙනවා. මතක නැහැ. හරි ගන්න පුළුවන්. ඒකත් හරි ඈ. මේකත් හරි. එතකොට ප්ලස් මාක්ස් දාන්න පුළුවන් ශ්‍රිතයක් ඇතුලේ වෙනවා. එතකොට ABC තුනම හරි. උත්තරය වෙන්නේ අංක 4. ඊට පස්සේ සමර්පණ මෘදුකාංගයක කදා දැක්මක්
ස්ලයිඩ් ෂෝ මුල සිට ආරම්භ කිරීම සඳහා යතුරු පුවරුවේ කුමන යතුරු භාවිතා කරනවද? ස්ලයිඩ් ෂෝ එකක් පෙන්වන්න අපිට F5 තමයි ළමයි ගන්න. F5. හරි. F5 එක ගන්න පුළුවන්. ඒ කියන්නේ උත්තරේ අංක 3. මේක මේ 5 වෙනුවට S අකුර වැදිලා තියෙන්නේ. උත්තරේ අංක 3 ගහපුවා ඉන්නවා ලකුණු දෙකම හම්බ වෙනවා. එහෙම නැත්තම් නිවැරදි උත්තරේ F5 කියලා කවුරු හරි ලියලා තියෙනවා නම් එයාට ලකුණු හම්බ වෙනවා. එහෙම නැත්නම් කමන්නේ ඒත් ලකුණක් දෙන්න. printing mistake එක. හැබැයි මේක උනා නම් තමයි හොඳ. අංක 3 උනා නම් තමයි. කොහොමද ඒකට උත්තරේ අංක 3 ගහපුවා දුස්සන්න බලන්න. 1 2 එච්චරයි නේ සන්තෝෂයි. තව එකක් තියෙනවා. හරි. සමර්පණයකට නව කතාවක් ඇතුල් කිරීම සඳහා භාවිතා කරන ක්‍රමයක් නොවන්නේ insert පටිත්තෙහි ඇති new slide යන විකල්පය තෝරා ගැනීම. එහෙම කරන්න පුළුවන්. කදා කවුළුවේහි කදාවක් තෝරා enter යතුරු තද කිරීම. හොඳට තද කරන්න ඕනේ. එතකොට එනවා. control plus M. එතකොටත් අලුත් slide එකක් එනවා. එන්නේ නැත්තේ control N වලින් අලුත් presentation එකක් තමයි එන්නේ. හරි ඇති කියලා 22 දත්ත සමුදාය මෘදුකාංගය යොදාගෙන සැකසීමට ඇති දත්ත පාදකයක දත්ත වගුවල පහද පරිදි දත්ත ආදානය කිරීමට අපේක්ෂිතය. මෙන්න මෙහෙම දාන්න හිතාන ඉන්න. හරි. මෙහි එක් දත්තය සඳහා වඩාත් සුසු දත්ත ප්‍රරූපයේ පිළිවෙලින්. අයිතම කේතය ආදර්ශ අගය මේ හතරට අදාළව. එහෙනම් අපිට පේනවා මේක අයිතම කේතය කෝඩ් එකක් නිසා මේකට හරියන්නේ ටෙක්ස්ට්. එහෙනම් මේවා වැරදි. මේ උත්තර වැරදි. මේකත් වැරදි. මිල සඳහා කරන්සි ගන්න පුළුවන්. එතකොට මේ දෙකේම කරන්සි තියෙන්නේ. මේ දෙකම හරි. අවශ්‍ය ප්‍රමාණය quantity එක number ගන්න පුළුවන්. ඒකත් හරි. දුරකථන අංකය ගන්නේ number ද text ද දුරකථන අංකය ගන්නේ text කියලා. ඒෙන්ද උත්තරය අංක 3. ඒක හොඳ ප්‍රශ්නයක්. ඇයි text ගන්නේ? text ගන්නේ දුරකථන අංකයේ බිඳුව කියලා ඉස්සරහට තියෙනවානේ. number ගත්තොත් ඉස්සරහා තියෙන බිඳුව නැති වෙලා යනවා. ඇතුළත් කරන්න බෑ. අනිත් එක දුරකථන අංකයෙන් අපි සංඛ්‍යාත්මක එක දුරකථන අංක දෙකක් එකතු කරලා මේ දෙන්න සෙට් වෙනවාද එහෙම හොයන්න බෑ. දුරකථන අංකයේ ඉලක්කම් වල එකතු කිරීමක් අඩු කිරීමක් මොකුත් ගණනය කිරීමක් කරන්නේ නැහැ. ඒ නිසා අපි දුරකථන අංකයේ ටෙක්ස්ට් විදිහට තමයි දාන්නේ. ඒක ඉලක්කම් තිබුණත්. හරි නේද? පැහැදිලි නේද? right. ඔන්න කාටද ගිහන්සට ලකුණක් එකතු වුණා. නෑ ඉතින් නොදැන හිටපු එකක් දැනගත්තානේ. පේපර් එකට ලකුණක් එකතු වෙනවා. මේක නෙමෙයි ඊළඟට එන පේපර්ස් වලට. ඒකනේ වැදගත්. සේවකයන්ගේ දත්ත ඇතුළත් දත්ත වගුවකින් තනතුර ඩිසිග්නේෂන් කළමනාකරු මැනේජර් වන සේවකයන්ගේ සේවක අංකය නම හා ලිපිනයන දත්ත පමණක් ලබා ගැනීමට අවශ්‍යය. මෙම ප්‍රතිදානයේ මූලිකවම ලබාගත හැක්කේ මේ අවශ්‍ය දේවල් ටික තෝරලා බේරලා වෙන් කරලා ගන්න නම් අපිට විමසුමක් ක්‍රියාත්මක කරන්න වෙනවා. මම කියලා දීලා තියෙනවා ඩේටාබේස් වල පහසුකම් 4ක් තියෙනවා කියලා. ටේබල්ස් නැත්නම් වගු, විමසුම්, ෆෝර්ම සහ වාර්තා. sorry. එතකොට දත්ත ඇතුළත් කරන්න ෆෝර්මයක් භාවිතා කරනවා. මේකේ දත්ත තැම්පත් කරලා තියෙන වගු විදියට. මේකේ තියෙන දත් වගු කිහිපයකින් එකතු කරලා දත්ත ලබා ගන්නවා නම් අපි විමසුමක් පාවිච්චි කරනවා. ඒ විමසුම භාවිතා කරලා අපිට පුළුවන් රිපෝට්ස් ගන්න පුළුවන්. හරි. එහෙනම් මෙතනදී මූලිකවම ඕනේ වෙන්නේ අපිට විමසුමක්, query එකක්. දත්ත සමුදාය කළමනාකරන පද්ධතියක් සම්බන්ධව පහත ප්‍රකාශ අධ්‍යයනය කරන්නලු දත්ත වගුවකට දත්තයක් ලෙස පින්තූරයක් ආදානය කළ හැකියි. දත්ත වගුවකට දත්තයක් ලෙස පින්තූරයක්. ඔය ඩේටාබේස් වල තියෙන ඉමේජස් දාන්න. පුළුවන් දාන්න.
විමසුමක් නිර්මාණය සඳහා වගු දෙකක් පමණක් යොදා ගනී. නෑ එහෙම එකක් නෑ වගු ඕන තරම් ගන්න පුළුවන්. දත්ත වගුවකට දත්ත ආදානය සඳහා කෝර්ම යොදා ගනී. ඒකත් හරි. නිවැරදි ප්‍රකාශ වෙන්නේ A හා C පමණයි. උත්තරය අංක 4. පාසලක ශිෂ්‍යයින්ගේ තොරතුරු ඇතුළත් දත්ත වගුවක එක් ශිෂ්‍යයෙකුට අයත් දත්ත එකතු. එක් ශිෂ්‍යයෙකුට අයත් දත්ත එකතුවට අපි කියන්නේ එයාගේ රෙකෝඩයක් කියලා. මම හිතන්නේ දැන් පේපර්ස් නම් සෑහෙන ප්‍රමාණයක් කරලා ඇති. එකම જાතියේ ප්‍රශ්න අපිට හම්බුණා. අපි වාස් පේපර්ස් කරා. ඊළඟට ඊට අමතරව ටර්ම් ටෙස්ට් පේපර්ස් කරා බස්නාහිර පළාතේ. IT වල මෙතන ගොඩාක් එක මොකද මේ පේපර් එක චුට්ටක් වෙනස්. මේ පේපර් එක. ඊළඟට ඊට වඩා රසවත්. පාසලක නව ස්වයංකරණ ඔටෝමේටඩ් කරන ලද පාසල් කළමනාකරණ තොරතුරු පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට යෝජිතය. පවතින අත්තිරු පද්ධතිය මුළුමනින්ම නවතා නව පද්ධතිය ආරම්භ කිරීමට එතරම් ආරක්ෂාකාරී නොවන බව විදුහල්පතිතුමාගේ අදහසයි. පහත් සහන් කවර පද්ධති පිළිපදීමේ ක්‍රම විදුහල්පතිතුමාගේ අවශ්‍යතාව සඳහා යෝග්‍ය වන්නේද? ඍජු නම් ගන්නම බෑනේ. තියෙන එක නවත්තන්න බෑ කියනවා නේද? ඍජු තියෙන හින්දා මේක වැරදි. ඍජු තියෙන හින්දා මේක වැරදි. ඍජු තියෙන නිසා මේකත් වැරදි. සමාන්තර හෝ අධිරමය කියන එක තමයි උත්තරේ වෙන්නේ. උත්තරය අතෝරයි. උත්තරේ ටක් ගාලා තෝරගන්න දක්ෂ වෙන්න. මේක වෙලාව යන්නේ මේ කියවන්න විතර කරලා යන්න. විනාඩි තප්පර 30කට කලින් උත්තරේ ගත්තේ. අංකිත ග්‍රාෆිකයක ගුණාත්මකව තීරණය කිරීමේ මූලිකාංගයක් වන්නේ එහි ග්‍රාෆික විභේදනය resolutions. මනිනු ලබන ඒකකය වන්නේ resolutions මනින්නේ. resolution මනින්නේ හරිද වර්ග අඟලකට පික්සල ppi pixel per inch කියන එකකේ. වෙක්ටර් ග්‍රාෆික සම්බන්ධයෙන් වගන්ති කිහිපයක් පහළ දැක්වේ. වෙක්ටර් ග්‍රාෆික වික්ටර් නෙමෙයි වික්ටර් නෙමෙයි. වික්ටර්ගේ ග්‍රැෆික් ගැන කතා කරනකොට පොඩ අවුල් යනවා. වෙක්ටර් ග්‍රාෆික. මේවා තැන්පත් කිරීමේදී රාස්ටර් ග්‍රාෆිකයකට සාපේක්ෂව පරිගණක මතකයේ අඩු ඉඩක් යොදා ගන්න. වෙක්ටර් ග්‍රාෆික්ස් කියන්නේ අර ඉරි රේඛා වලින් හදන ඒවා. ඒවට අඩු ඉඩක් ලබා ගන්නෙ නෑ. මේකට වැඩි ඉඩක් යනවා. පරිමාව වෙනස් කිරීමේදී ග්‍රාෆිකයේ ගුණාත්මකව හානි නොවේ. right. වෙක්ටර් ග්‍රැෆික් වලදී ගුණ හානි වෙන්නේ නෑ. ඒක හරි. ප්‍රමාණයෙන් විශාල ග්‍රාෆික නිර්මාණය සඳහා සුදුසුය. ප්‍රමාණයෙන් විශාල ග්‍රාෆික. B පමණි කියලා උත්තරයක් නෑ නේ ළමයි. මේක අපි වැරදි කිව්වොත් එහෙම B පමණි කියලා උත්තරයක් නෑනේ නේ. B හා C කියලා නම් උත්තරේ තියෙනවා නේද? එහෙනම් මේක හරි කියලා ගමු. උත්තරේ වෙන්නේ අංක 3. එතන ප්‍රශ්නේ තමයි ප්‍රමාණයෙන් විශාල ග්‍රාෆික නිර්මාණ සඳහා සුදුසුය කියන එක දැන් අපිට එහෙමම හරියටම කියන්න බෑ. මොකද මෙයාගේ කැපැසිටි එක කොහොමත් වැඩි. නමුත් අර ಗುಣ හානි වෙන්නේ නැති හින්දා ලොකු කරනකොට ඉතින් මේක හොඳයි කියලා කියන්න පුළුවන්. හරි? right. මොන හරි ගැටලු තියෙනවද? ගැටලු නැහැනේ. අපි ඉදිරියට යමු. විස්තරාත්මක ලයිස්තු වල that means definition list description list විස්තරාත්මක ලයිස්තු වල ආරම්භක උසුලනය ලයිස්තු item හා ලයිස්තු මාතෘකා යෙදීමට අවශ්‍ය උසුලන පිළිවෙලින් ආරම්භක උසුලනය හරි definition list කියන්නේ DL ඕනේ ලයිස්තු itemට DD මේ විස්තරාත්මක ලයිස්තු ගැන කියන්නේ description data මේක දෙන්නේ description title DT ඔය අනුපිළිවෙලින් තියෙන්න ඕනේ DL DD DT උත්තරය අංක description list කොහොමද ඒක හොයාගන්නේ මට ඒක තේරුන්නේ නැහැ මොකද්ද DL DD DT කියලා
මෙහෙමයි විස්තරාත්මක ලයිස්තු කියන්නේ description list කියන එක. description list එකක් අපි ලියනකොට අර මම කියු නිව්ටන්ගේ නියම තුන නෙමෙයි නියමයන් තුන. ඒ වගේ එකක් ලියනකොට අපි ලියනවා මෙහෙම. Newton's first law කියලා ලියලා නිව්ටන්ගේ නියමය ඔන්නෝම මෙහෙම ලියනවා. හරි. ඊට පස්සේ Newton's second law දෙවන නියමය කියලා ලියලා නිව්ටන්ගේ දෙවන නියමය මේ බ්ලා 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 නම් මේ නිව්ටන්ගේ දෙවන නියමය නම් මේ කොහොම ලියනවා. එතකොට මේ description list එක. එතකොට මේ වගේ එකක් ලියනකොට අපි ඉස්සෙල්ලාම වැඩේ පටන් ගන්න ඕනේ. අර මතකද unordered list එකක් ලියනවා නම් අපි ඉස්සෙල්ලාම ලියන්නේ UL කියලා එකක් දාලා ලියනවානේ. ඔන්න ඒ වගේ මේ description list එකක් ලියනවා නම් අපි ඉස්සෙල්ලාම DL එකක් දාලා පටන් ගන්නවා. DL description list. ඒ යටතේ ඉස්සෙල්ලාම එනවා description එකේ title එක. මේ නිව්ටන්ගේ පළවෙනි නියමය. එහෙනම් අපි මෙතෙන්ට දානවා ඊළඟට DT description title. මෙතන දානවා නිව්ටන්ගේ පළවෙනි මොකද නිව්ටන්ස් first law. ඒක close කරා. ඊට පස්සේ අපි DD description data එකක් ආරම්භ කළා. එතන තමයි මේ නිව්ටන්ගේ නියමය ලියන්නේ. ඊට පස්සේ නිව්ටන්ගේ නියමය ලියපු එක close කරලා අවසානයේට DL එක close කරනවා. description list එක ඉවර වෙන්නේ ඔහොම. මේ තියෙන description list එකේ ආරම්භක උසුලනේ. මේ තියෙන අවසාන උසුලනේ. description list එකක් ඉවරයි. හරිද? තේරුණාද නැද්ද? හරි සර්. තේරුණා. හරි ආරම්භක උසුලනේ වෙන්නේ DL description list කියන එක. ලයිස්තු item දැන් මෙයාගේ මේ ලයිස්තුවේ තියෙන items ටික තමයි මේ DD කියන්නේ. description data. ලයිස්තු මාතෘකා කියන්නේ description title DT. හරිද? එතකොට තමයි උත්තරය අංක 2 වෙන්නේ. right. පහත ගොනු ව්‍යුහය සලකන්න. home.html වෙබ් පිටුව තුළට trees jpg නම් රූපමය ගොනුව ඇතුළත් කළ යුතු ඇතැයි සිතා. ඇතැයිද එය folder B තුල තැන්පත් කර ඇතැයිද සිතන්න. හරි? home.html වෙබ් පිටුව තුළ trees නම් jpg නම් රූපමය ගොනුව සහ එයා ඉන්නේ folder B තුල තැන්පත් කර ඇතැයිද සිතන්න. ඒ සඳහා යෝග්‍ය HTML කේත ඛණ්ඩය. මෙන්න HTML එක තියෙනවා home HTML කියලා. එයා ඉන්නේ folder B වල. හරි? HTML ෆයිල් එක තියෙන folder HTML ෆයිල් එක තියෙන folder එක ඇතුලේ තියෙන folder B කියන එක ඇතුලේ තමයි image එක තියෙන්නේ. එහෙනම් image src කියන එක අපිට ඕනේ. පළවෙනි එකේ වැරද්ද මොකද්ද? src එක නිකම්ම trees දැම්මොත් පේන්න නම් trees කියන එක තියෙන්න ඕනේ මේ මෙන්න මෙතන ඇතුලේ තියෙන්න ඕනේ. ඒ නිසා මේක වැරදි. ඊළඟට folder B වලනේ තියෙන්නේ. නේද? ඒහිද folder A කියලා දැම්මොත් ඒක වැරදි. trees.jpg/folder B කියලා දැම්මොත් ඒත් වැරදි. එහෙම නෙමෙයි path එක එන්නේ. path එක එන්න ඕනේ කොහොමද? folder B/trees. ඔන්නෝම තියෙනවා. ඒ කියන්නේ අර එකම folder එක ඇතුලේ නැත්තම් දැන් trees.jpg කියන එක මම මේ රතු පාටින් dot එකක් තිබ්බේ HTML ෆයිල් එක තියෙන මේ folder එක ඇතුලේම තියෙනවා නම් ඕකේ. ෆයිල් එකේ නම විතරක් දැම්මම ඇති. එහෙම නැත්තම් ඒ අදාළ folder එකේ නමක් දාන්න වෙනවා. පැහැදිලිද? වෙබ් පිටුවකට පසුබිම් වර්ණයක් එක් කිරීම සඳහා ගුණාංගයේ කේත ඛණ්ඩය දැක්වෙන පසුබිම් වර්ණයක් එක් කිරීම සඳහා අපි ගන්නේ body tag එකට bg color කියලා. නිකන් color කියලා තිබ්බොත් වැරදි. background කියලා tag එකක් දාලා තිබුණොත් වැරදි. body කියන tag එකේ space bg color සමානයි කියලා color එක දුන්නොත් හරි. මේ closing tag එකක් දාලා background කියලා දාලා තිබ්බට දෙන්නේ නැහැ. උත්තරේ වෙන්නේ අංක 3.
පහත දැක්වෙන පැස්කල් කේත ඛණ්ඩය සලකා බැලීමෙන්දී ලැබෙන ප්‍රතිදානය කුමක්ද? program command output. program එකේ නම තමයි command output. var x, count in integer. Begin for x 0 to 2. Do write මොකද්ද hash එක. එතකොට 0 to 2 බිඳුවේ ඉඳන් 2 වෙනකම් ඒ කියන්නේ බිඳුවේදී එකේදී දෙකේදී right විතරනේ තියෙන්නේ. ඒ ඉඳ ඉදිරි පෙළට hash 3ක් වදිනවා. ඒක ඉවර වෙලා for x 1 to 3 1 to 3 කිව්වම 1 2 3 හරි for x දැන් මේ for loop එක run වෙනවා මෙතෙන්ට එනකම් මේ කැලේ run වෙලා ඉවර වෙලා තමයි මෙතෙන්ට එන්නේ හරිද මෙතන for x 1 to 3 write ln hash ඔන්න මෙතන එක වෙනකොට hash එක වදිනවා දෙක වෙනකොට hash එක වදිනවා තුන වෙනකොට hash එක වදිනවා ඒවා යන්නේ පල්ලෙහාට පොඩ්ඩක් ඉන්න වැරදි ඒ දන්නවද මෙතන එකක් පල්ලෙහාට ගියේ නෑනේ මෙතන මේක පෙන්නලා ඉවර වෙලා කර්සර් එක ඉන්නේ තාම මෙතන කර්සර් එක ඉන්නේ මෙතන හරිද ඒ හින්දා මෙන්න මේ ලූප් එකේ පළවෙනි hash එක වදින්නේ මෙතන ඒක වැදිලා තමයි එයා right ln line එකක් පල්ලෙහාට යන්නේ ඒ නිසා මෙතෙන්ට එනවා hash එක දෙක කියන අවස්ථාව මෙන්න තුන කියන අවස්ථාවේ hash එක උත්තරේ වෙන්නේ අංක 2 මොකද මෙතන පළවෙනි පාර right විතරක් තියෙන නිසා එයාට අදාළව බිඳුවේදී එකේදී දෙකේදී hash mark තුන දාලා පල්ලෙහාට යන්නේ නැහැ. එයා උඩම ඉන්නවා. එතකොට මෙතනදී පළවෙනි hash mark එක පෙන්නලා ඉවරලා තමයි මේ right ln command එකෙන් line එකක් පල්ලෙහාට යන්නේ. පළවෙනි hash එක පෙන්නලා යන්නේ. මෙතන එන පළවෙනි hash එක තමයි මෙන්න මේ තියෙන්නේ. මෙන්න මෙයා. දෙවෙනි loop එකේ දෙවෙනි hash එක තමයි මෙතන එන්නේ. තුන්වෙනි hash එක මෙතන. මම හිතනවා තේරුණා කියලා. පැස්කල් ක්‍රමලේඛයක භාවිතා කළ හැකි නිවැරදි විචල්්‍ය නාම ඇතුළත් වන්නේ පහත දක්වන කුමන පිළිතුරේද? මේක හරි. අන්ඩර්ස්කෝර් එක තියෙනවා ඉංග්‍රීසි අකුරු තියෙන්නේ correct. මෙයාගේ ඉස්සරහට මෙන්න මේ දෙවෙනි එක්කෙනාගේ ඉස්සරහට ඉලක්කමක් තියෙනවා. ඒ හින්දා මේක වැරදි. මෙයාගේ ඉස්සරහට ඉලක්කමක් තියෙනවා ඒක වැරදි. මෙයාගේ මෙන්න මෙතන ස්පේස් එකක් තියෙනවා. ඒ හින්දා මෙයාත් වැරදි. මෙන්න මෙතන ස්පේස් එකක් තියෙනවා. මෙයාගේ ස්පේස් එක වෙනුවට අන්ඩර්ස්කෝර් එක තියෙනවා. උත්තරේ වෙන්නේ අංක 1. දී ඇති ව්‍යාජකේතයේ display z යන මගින් ප්‍රතිදානය කරනු ලබන අගය කුමක්ද? right. while loop එකක් තියෙනවා. a සමානයි 1යි. initially b සමානයි 1යි. while a සමානයි b වෙනකම් මේ ආරම්භය ඊට පස්සේ a සමානද b ට කියලා චෙක් කරනවා. එහෙමනම් a සමානයි a + 1 b සමානයි b + 2 z සමානයි a + b ඊට පස්සේ තමයි while එක එන්නලා z එක පෙන්නන්නේ. හරිද? ඉස්සල්ලාම a වලගේ දැන් a 1යි b 1යි කියලා දීලා තියෙන්නේ. a 1යි b 1යි සමානද? ඔව්. එහෙනම්
ඒවට උත්තරේ එන්නේ 1 ධන 1 සමානයි 2යි කියලා. B වලගේ එන්නේ B වලට තිබුණ 1 ධන 2 සමානයි 3යි. Z සමානයි දැන් A වල තියෙන්නේ 2 B වල තියෙන්නේ 3 Z වලගේ 5යි. මම ඒක ගන්නම් තව මෙහාට. හරි. තුනයි දෙකයි සමානයි 5යි. ඊළඟට ආයෙ චෙක් කරනවා දැන් A වලගේ තිබුණේ 2යි B වලගේ තිබුණේ 3යි. දෙක සමානද 3ට නැහැ. ඔන්න ලූප් එක නතර වෙනවා දැන්. ලූප් එක නතර වෙලා end while වෙලා display z z display කරනවා කීයයි කියලාද? z 5යි කියලා display කරනවා. z වලගේ මේ z වලගේ මෙතන කැපිටල් නේ 5යි කියලා. ඒකට උත්තරේ වෙන්නේ අංක z වලගේ 5 තියෙන උත්තරේ අංක 2. හරි. ඒක ආන්සර් එක 2. ඒ කියන්නේ දෙවෙනි උත්තරය තමයි 5 තියෙන්නේ. ඒක හරිද කට්ටියට? මේ වගේ ලූප් එකක් රන් වෙනකොට හරි ලූප් එකක් රන් වෙනකොට හරි ගහ ගන්න වෙන මේ වගේ trace table එකක්. අමුගන්න කියලා දෙනවා trace table ගහන්න කියලා. trace table එක ගහ ගන්න. ඒකට උත්තරේ ගන්න පුළුවන් ලේසි. වෙන පියවර ටික. ඒකට උත්තරේ ගන්න පුළුවන් පට ගන්න. වරදින්නේ නැහැ. ඊළඟ උත්තරේ මේකයි. හරි. 35. පරිගණකයක් භාවිතයේදී ඇතිවන ගැටලු හා ඒවා මගහරවා ගැනීමට යෙදිය හැකි පිළියම් පහතින් දැක්වේ. ගැටලු සහ වඩාත් උචිත පිළියම් ලියන්නලු. අනපේක්ෂිත විදුලි විසන්ධි වීමකදී පරිගණක පද්ධතිය හා ලේඛන ආරක්ෂා කර ගැනීමට මොකද ගන්න පුළුවන්? අනවරත බල සැපයීම. එහෙනම් A වලට Q තියෙන්න ඕන. ඉස්සල්ලාම Q තියෙන උත්තර දෙකක් තියෙනවා. 50-50 chance එකක් හම්බ වෙනවා මේ දෙකම නෙමෙයි. අනවසර පිවිසීම් වලින් පරිගණක පද්ධතිය ආරක්ෂා කරයි. කවුද එයා එහෙම කරන්නේ? ගිනි පවුර. එහෙනම් ඊළඟට තියෙනවනේ P. මේකෙත් P තියෙන්නේ මේකෙත් P තියෙන්නේ. එහෙනම් ඉදිරියට යමු. පරිගණක උපාංග සඳහා සැපයන විදුලි බලයෙහි වෝල්ටීයතාව පාලනය කිරීම. ආ වෝල්ටීයතාවය පාලනය කරනවා ළමයි සර්ජන ආරක්ෂාව මගින් සර්ච් ප්‍රොටෙක්ටර්ස් මගින්. ඒ ගැන දන්නේ නැත්නම් 7 වසර IT පොතරම් බලන්න. ඊළඟට S එන්න ඕනේ. ඊළඟට S තියෙන්නේ මෙන්න මේ උත්තරේ. ඒ නිසා උත්තරේ අංක 3. 36. තොරතුරු තාක්ෂණයේ දියුණුව සමග ඇති වූ සමාජ ගැටලුවක් වන හසුරු කුසලතා අහෝසි වීම කෙරෙහි පහත කවරක් බලන උපායද ළමයි හසුරු කුසලතා අහෝසි වීම කියන්නේ දැන් පරිගණක මගින් මේ සාමාන්‍ය හස්තමය ක්‍රියාකාරකම් අහෝසි වෙලා යනවා කියන්නේ දැන් ඔය මොනවාද පොල් කඩන්න මැෂින් එකක් පරිගණක වාද්‍ය හඳුන්වලා දුන්නොත් එහෙම පොල් ගස් නගින්න ඕන වෙන්නේ නැහැ මිනිස්සුන්ට. දැන් පොල් ගස් නගින්නේ අත් දෙකෙන් විතර කකුල් දෙකෙන් නෙමෙයි අත් දෙකනුත් නගිනවා නේද? අත් දෙකත් ඕන වෙනවනේ. එතකොට පොල් ගස් නගින්න දන්න අය නැතුව යනවා. ඇයි පොල් කඩන්න මැෂින් තියෙන හින්දා. අන්න ඒ වගේ. දැන් අත උස්සන්න බලන්න මෙතන ගැහන් ළමයි බහුතරයක් ඉන්නවා නේද? බහුතරයක්ම කියන්නත් බෑ. අර
මේ ආච්චි පොල් ගන්න කියන හිරමණෙන් අර ඉඳගෙන ගන්න හිරමණෙන් පොල් ගන්න පුළුවන් කියලා ළමයි අත උස්සන්න බලන්න. වෙලාවට එක්කෙනෙක් ඉන්නවනේ. දෙන්නයි තුන් දෙනයි හොඳයිනේ පොලේ. මම හිතුවේ බැරුව ඇති කියලා. හරි. අර මොනවාද ඕදිරිස් නෙමෙයි. අර මේ කරකෝල පොල් ගන්න හිරමණේ ආවට පස්සේ දැන් මේ අරක බෑ ගොඩක් අය. හැබැයි අවුරුස්සු වල පොල් ගන්න දෙන්නේ ඒ හිරමණේ. ජින්ජිබරස් හිරමණේ. හරි. මේ දැන් ඇවිල්ලා තියෙනවා අලුතෙන් මැෂින් එකක් කැලිම මෝටරේ දාලා ඔන් කරලා පොල් බෑ වැල්ලුවම හොඳට ටක් ගාලා ගෑවෙනවා. තව ටිකක් යනකොට අතික් කරකවන එකත් බැරි වෙයි. හැබැයි හොඳයි අපි ළමයින්ට පුළුවන් නේද? හරි. මම හිතුවට හොඳයි. හරි. එතකොට හසුරු කුසලත අහෝසීම කෙරෙහි බලපා පහරත කවරක් බලන පාය කර්මාන්තවල යන්ත්‍ර සූත්‍ර මගින් මිනිශ්‍රමය හැකියාවන්ගේ ස්ථාන හිමි කර ගැනීම. ඒක බලපානවා. මම දැන් පැහැදිලි කරේ ඒක. ඉලෙක්ට්‍රොනික පොත්පත් සංග්‍රහයේදී පුස්තකාල වැසී යාම සහ ඒ ආශ්‍රිත රැකියාව අහෝසි වීම. ඒකත් පොඩි සීන් එකක් තියෙන ඒකට අපි තියමු නේ. නිවසේ සිටම සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර ගැනීමේ හැකියාව නිසා පරීක්ෂණාගාර කටයුතු හා සම්බන්ධ රැකියාව අහිමි වීම. එතනත් නම් පොඩි ලයින් එකක් තියෙනවා. සමාජ ජාල වෙබ් අඩවි භාවිතය ප්‍රචලිත වීමෙන් කුළුළු සමාජ සම්බන්ධතා මේක තමයි බලන පානේ. සමාජ ජාල වෙබ් අඩවි තිබුණා කියලා පොල් ගා ගන්නවත් නේද? මැෂින් එකෙන් බ්ලඩ් චෙක් කර ගන්නවත් බෑ. මේක තමයි උත්තරේ. මේවා යම්කිසි කන්සිඩරේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ සලකන්න වෙන දේවල්. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා මම උත්තරේ. පැහැදිලි නැත්නම් අහන්න පුළුවන්. ප්‍රශ්න නැහැ නේද? right. අන්තර්ජාලයේදී පරිගණක අතර තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සඳහා භාවිතා කරන නියමාවලිය. තොරතුරු සම්ප්‍රේෂණය කිරීම භාවිතා කරන ළමයි hypertext transfer protocol. මෙන්න මේක. අන්තර්ජාලයේදී පරිගණක අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරන IP ලිපින නිරූපණයට භාවිතා කරන අගේ පරාසය වන්නේ 0.250 0.255 0.300 0.256 උත්තරේ 0.255 දක්වා. පහත දැක්වෙන තාර්කික පරිපථයේ සලකා බලන්න පරිපථයේ පිළිබිඹු කරන ප්‍රකාශනය වන්නේ මේන් කුමක්ද? right. මෙතනින් එනවා ළමයි A එනවා. මේ B මෙහෙම ඇවිල්ලා මෙහෙම මෙතෙන්ට B එනවා. එහෙනම් මෙතන A.B. මෙතෙන්ට එන්නේ C සමග මේ එන B. එහෙනම් මේක B.C. ඒක හරි ලේසි නේද? මෙතෙන්ට එන්නේ A.B plus B.C. A.B plus කොහෙද නොට් එකක් පේන්නේ නැහැ නේද? මෙතන චූටි බෝලයක් තියෙනවා නේ. චූටි බෝලයක් තියෙනවා. චූටි බෝලයක් තියෙනවා මෙන්න මෙහෙම ඉන්න ඕනේ. එතකොට පිටින් A.B plus B.C වල පිටින්ම වරහන් දෙකක් එනවා. ඔව්. එතන මේ බෝලයක් තියනවද? ඔයාටයි මටයි දෙන්නටම 40 සැන්දරිය වගේ නේ. නැහැනේ. 40ක්ද? මේ 40ක් වගේ පේනවද? නෑ 25ක් 30ක් විතර නම් පේනවා. එහෙමද? නෑ බං දැන් පොණ්ඩේ ගිහලා තට්ටේ වෙලා දැන් 50ක් විතර පේනවා. මොනවද කිව්වේ? හරි. මේද බෝලයක් තියෙනවා මාත් දැක්කේ මාත් පස්සේ දැක්කේ. කොහොමද දාන්නේ මේ නෝ එකේ බෝලේ නේද? හරි අර ඉරිසිලා මිස්කි සයිස් එකකටවත් දාන්න ඕනේ. හරි. එහෙනම් උත්තරේ වෙන්නේ අංක 2. මොකක් හරි කිව්වොත් අපේ මිස් ජිපිටින් තමයි අන්තිමට ඉවර වෙන්නේ. නීවන්ද? ඇයි මොකෝ පිටින් ඉවර කරන්න බලා මිස් මේ ලුණු ගෙනියනවද? ලුණු කියලා පිටේ. අවසාන ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ පහළ දී ඇති ව්‍යාජකයේ ප්‍රතිදානය කරන ලබන අගය කුමක්ද? හරි. begin මොන තව තියෙනවා මේ trace table එකක් ගන්න. A සමානයි මුලින්ම හරි මුලින්ම
මුලින්ම a සමානයි 10යි initially a සමානයි 10යි c සමානයි 2යි මොනවද රිපීට් කරන්නේ c සමානයි c + 1 a සමානයි a + c ඊට පස්සේ චෙක් කරනවා c වැඩිද 3ට කියලා චෙක් කරලා ඉවරලා තමයි print කරන්නේ ඒව. හරි. ඒව තමයි print කරන්නේ. හරි. පළවෙනි looping round එකට එනවා අපි. පළවෙනි looping round එකේදී c වලට එකක් එකතු වෙනවා. එහෙනම් c සමානයි 2 ධන 1. හරි. 3යි. a වලට a සමානයි a වල තියෙන 10 10ට එකතු වෙනවා 3ක්. දැන් c වලගේ කීයද c වලගේ 3යි 3 වැඩිද 3ට නැහැ ඊළඟට දෙවෙනි looping round එකට එනවා c වලගේ සමානයි c වලගේ තිබුණේ 3 3ට එකක් එකතු වෙනවා එතකොට 4යි a සමානයි a වලගේ තමයි 10යි 3යි මෙතන 13 වුණා නේද a වලගේ දැන් මෙතන තිබුණේ 13 13ට c වලගේ වන 4 එකතු වෙනවා දැන් 17යි c වලගේ දැන් 4යි 4 වැඩිද 3ට වඩා ඔව් වැඩි කොන්දේසිය සත්‍ය වුණා until condition is true නේ කොන්දේසිය සත්‍ය වුණා loop එක නැවතුණා print කරනවා ඒව looping rounds දෙකයි ගියේ a සමානයි කීයයි කියලා print කරන්නේ a වලගය 17යි 17යි කියලා print වෙනවා එන්න උත්තරය අංක 2 හරි ඔන්න 40 හරි දැන් මේකේ විනාඩි දෙකක් තියෙනවා ඒ විනාඩි දෙක කොහොමද අදාරලා දාමු අපි මට 40න් කීයද කියලා ගණන් කරලා WhatsApp privately WhatsApp message එකක් දාන්න මේකට දාන්න එපා මේක දැන් disconnect වුණොත් මට හොයාගන්න බැරුව යනවා ඈ එහෙනම් WhatsApp message එකක් දාන්න ගණන් කරලා කීයද කියලා ටක් ගන්න දාලා ඊළඟ පාර log වෙන්න හරි එක්කෙනෙක්ගේ ලකුණු ආවා දෙන්නයි අම්මට සිරි දෙපුලි හොඳ වෙලා දෙපුලි තමසේ මේ කො දෙපුලි ඉන්නවද මේ කොපි කරේ නෑනේ ඇයි ඔතෙන් බලලාද